समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, සම්බුද්ධ වචනය කියලා කියන්නේ සෑම අවස්ථාවකම සෑම අවධියකම තම තමාගේ సంతానගත ජීවිතය සුවපත් කරන්න හැකි සුවපත් කිරීමේ කුසලතාවය ඇති ලෝකේ ප්‍රබලම ඉගැන්වීම. ඒක බෞද්ධ නිසා කියනවා නෙමෙයි. හිත පිළිබඳ මෙබඳු විශ්ලේෂණයක් ලෝකේ කොහෙවත් ඇත්තේ නැති නිසායි එහෙම කියන්නේ. බෞද්ධකමටම කියනවා නෙමෙයි. තමන්ගේ අභ්‍යන්තර චිත්තසංතානී ආකෘතිය පැහැදිලි කරමින් තමන්ගේ හිත වැඩ කරන ආකාරය පැහැදිලි කරමින් සිත තුළ සදාකාලික නිවීමක් සදාකාලික සුවපත් වීමක් අත්දකින ආකාරයේ පිළිබඳ ඊටාම ගැඹුරින් පළල්ව පැහැදිලි වන ලෝකේ විග්‍රහය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒතර මේ ධර්මයේ තුලින් නිවීමක් හදාගන්න කැමැති ශ්‍රාවකයෙකුට මේ ධර්මයේ තුල මේ මොහොතේම ඊට අදාළ වැඩපිළිවෙල තුල අපට ශක්තිමත් වෙන්න පුළුවන්. අද මේ දේශනාවට මාතෘකාව හැටියට ලැබිලා තියෙන්නේ ස්කන්ධ ධාතු ආයතන සම්බන්ධ ස්කන්ධ ධාතු ආයතන මානසිකාර්ය නිවන් දැකීමට කොහොම උපකාර වෙනවද කියන කාරණේ පැහැදිලි කරන්න කියලයි. පින්වත්නි, ස්කන්ධ ධාතු ආයතන කියන්නේ මෙන්න මේ ගැඹුරු අවබෝධය කරා යන ශ්‍රාවකයෙක් ඊටාම පළල්ව හදාරන්න ඕන විශේෂ පරාසයක්. ඊටාම පළල්ව හැදෑරීමක් තියෙන්න ඕන. ස්කන්ධ සම්බන්ධවත්, ධාතු සම්බන්ධවත්, ආයතන සම්බන්ධවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඊටාම පළල් හැදෑරීමක් තියෙන්න ඕන. එතකොටයි මේ පුද්ගලයාට තමා තුළ සංසාරයට ගැටගසා ඇති සංයෝජනයන්ගෙන් ඉවත් වෙලා, ඒ සංයෝජනයන්ගෙන් බැහැර වෙලා සදාකාලික ශාන්තියක්, සදාකාලික සුවපත් වීමක් අත්දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ දන්නේ නැතුව මේවා පිළිබඳ ශ්‍රුතමය ඥානයක් නැතුව මම සංයෝජන ප්‍රහාණය කරනවා කියලා කවුරු හරි කියනවා නම් මම සංයෝජනයන්ගෙන් ඉවත් වෙනවා කියලා කියනවා නම් ඒක හරියට අර බුද්ධ දේශනාවේ උපමා තියෙනවා. මේ අරටුවක් ඇති වෘක්ෂයක් තියෙනවා. ඒ අරටුව තියෙන ගහේ යම් පුද්ගලයෙක් කියනවා මම
පොත්ත සිඳින්නෙත් නැතුව එළය සිඳින්නෙත් නැතුව මම අරටුව සිඳිනවා කිව්වොත් ඒක වෙන්න බැරි දෙයක්. අන්න ඒ වගේ මේ පංචෝරම්භාගික සංයෝජන දුරු කරගන්න ශ්‍රාවකෙක් ඒ ශ්‍රාවකයා ඒකාන්ත වශයෙන්ම පින්වත්නි මේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ මානසිකාරයක් ගැඹුරු අවබෝධයකින් තොරව මම සංයෝජන ප්‍රහාණය කරනවා කියනවා නම් පොත්තේලේ සිඳින්න නැතුව අරටුව ගන්නවා කියන වගේ කතාවක්. ඒක වෙන්න බැරි දෙයක්. ඒකට අදාළ ප්‍රතිපදාව පූර්ණී කරන්නේ නැතුව ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ මානසිකාරය කරමින් ඒවායේ යථාර්ථ අවබෝධයේ පිණිස පටිපදාවට යම් ශ්‍රාවකෙක් පිවිසෙන්නේ නැතුව ඒ ප්‍රතිපදාව පිළිබඳ හැඟීමක් නැති මිනිස්සෙක් කවුරු හරි කෙනෙක් කියනවා නම් මම ඕරම්භාගික සංයෝජන ප්‍රහාණය කරනවා කියලා ඒක වෙන්නේ නැහැ කවදාවත්. ඒක දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට ලස්සන උපමාවක් තියෙනවා මේ ගංගා නම් ගඟ පිරිලා ඉතිරලා ගිහින් ඉවුරටම සමානව ගලාගෙන යනවා. හොඳට වැහැලයි කියන්නේ. හොඳට ඕම වැහැලා ගංගා නම් ගඟ පිරිලා ඉතිරිලා ගිහින් ඉවුරටම සමපාත වෙලා. ඉවුරටම සමපාත වෙලා වේගයෙන් ජලයේ ගලාගෙන යනවා. එහෙම ගලාගෙන යනකොට මේ කවුඩේකට වුණත් ඉවුරේ ඉඳලා වතුර බොන්න පුළුවන් කියනවා. එච්චරට දෙගොඩ තලා ගලනවා ගංගා නම් ගඟ. ඒ කියන්නේ කවුඩේකටත් ඉවුරේ ඉඳලා වතුර බොන්න පුළුවන්. වෙහෙසක් නැහැ. සම්පූර්ණයෙන්ම ජලයේ පිරීලා ඉතිරිලා ගලනවා. අන්න ඒ වගේ වෙලාවක දුර්වල පුරුෂයෙක් ඇවිල්ලා දුර්වල මිනිසෙක් ඇවිල්ලා කියනවා මම මේ ගංගා නම් නදිය හරහා අත්වල වීරියෙන් වෙර යොදලා මේ සැඩපහර සිඳගෙන මේ සැඩපහර කපාගෙන මම එතරට යනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවලු. මම එතරට යනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවලු. එතකොට ඒක කියන්නේ බොහොම ශක්ති සම්පන්න පුරුෂයෙක්ද? නෑ. ඒ බඳු කතාවක් කියන්නේ පින්වත්නි දුර්වල පුරුෂයෙක්. කවුඩේකටත් මේ සම්පූර්ණයෙන්ම පින්වත්නි ගම් යුරේ ඉඳලා වතුර බොන්න පුළුවන් මට්ටමක වතුර ගලාගෙන යන තැනක මේ දුර්වල කොන්ද කිලින් තියලා හරියට හිට ගන්නත් බැරි මිනිස්සෙක් කියනවලු මම මේ ගංගා නදිය හරහට වීරියෙන් සැඩපහර කපාගෙන මම ඊතර වෙනවා කියලා කියනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ සක්කාය නිරෝධය පිණිස අවබෝධ කරගන්න ඕන ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ මානසිකාරයක් අවබෝධයක් නැතුව යම් කෙනෙක් පින්වත්නි කියනවා නම් මම සක්කාය නිරුද්ධ කරනවා. සක්කාය නිරුද්ධ කරනවා කියලා කියන්නේ පංචස්කන්ධයෙන් මිදෙනවා කියලා. එහෙමත් නැත්නම් අරහත්ත්වයටපත් වෙනවා කියනවා නම් මහණෙනි ඒකත් හරියට අර ගංගා නම් ගඟ දෙගොඩ තලා ගලනකොට එක මිනිහෙක් ඇවිල්ලා මම කොහොම හරි එගොඩ වෙනවා කියලා වගේ කියන කතාවක් කියලා උන්වහන්සේ වදාලා. එතකොට දැන් අපිට තේරෙනවා එහෙමනම් හැම ශ්‍රාවකයෙකුටම නිවන ගැන අදහසක් තියෙනවා නම් වෙන වෙන අපල ගැන නෙමෙයි නිවන ගැන අදහසක් තියෙනවා නම් ඒ නිවන ගැන අදහසක් තියෙන ශ්‍රාවකයා ඒකාන්ත වශයෙන්ම පින්වත්නි ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ අවබෝධයක් හදාගන්නම ඕන. එතකොට මේ ආර්ය මාර්ගය තුල බැහැගත් ශ්‍රාවකයා සම්පූර්ණයෙන්ම ප්‍රතිපදාවක් විදියට උපදීන් බැහැර කරලා කියන්නේ උපදීන් බැහැර කරනවා කියලා කියන්නේ උපදී කියලා කියන්නේ
කාම ගුණයන් බැහැර කරලා අකුසල් ධර්මයන් ප්‍රහාණය කරලා සරුව ප්‍රකාරයෙන්ම කායික පීඩාවන් සංසිඳවලා කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන්ද වෙන් වෙලා විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධ්‍යානයෙන් වාසය කරනවා. එතකොට මේ පළවෙනි ධ්‍යානයෙන් වාසය කරන කෙනා තුළ කාම ගුණයන් බැහැර වෙලා අන්නේ කාම ගුණයන් බැහැර වෙච්ච තැනක පින්වත්නි ඒ පුද්ගලයා විසින් ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ ඊටා ගැඹුරින් මනසිකාරය කළොත් කොතනදීද උපදිනම්මෝ කාම ගුණයන්ගෙන් බැහැර කරලා අකුසල් ධර්මයන් ප්‍රහාණය කරලා මේ මොකද කාමයන් ඔස්සේ ඇතිවෙන ආස්වාදයක් නෙමෙයි පළවෙනි ධ්‍යානය තුල උපදින්නේ. නික්කම්මෙන් උපන් ආස්වාදයක්. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානය තුල ප්‍රීතිය සුඛය පවතිනවා. ප්‍රීතිය සුඛ ඒකාග්‍රතාවයේ සහිත පඨම ධ්‍යානය තුල වාසය කරන යම් ශ්‍රාවකෙක් පළවෙනි ධ්‍යානය තුල ඉන්න මිනිස්සෙක් ඒ පළවෙනි ධ්‍යානය තුල වාසය කරනකොට කායික මානසික පීඩා සංසිඳුවාගෙන කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක සහිත විචාර සහිත ප්‍රීතිය සුඛය ඇති පළවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනකොට එබඳු වාසය කිරීමක් ඇති ශ්‍රාවකයෙක් ස්කන්ධ සහ ධාතු ආයතන පිළිබඳ යම් විදියකින් මනසිකාරය කළොත් නිවන් දැකීමට එයයි උපකාර වන්නේ. එහෙමනම් අඩුම පළවෙනි ධානයවත් උපදවගත්ත තැනක තමයි ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ භාවනාමය වශයෙන් අත්දැකීමකට විවෘත වෙන්නේ. එතකොට එයා දකින්න ඕන පින්වත්නි එයාගේ ජීවිතය තුළ මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාර්ථය. දැන් මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාර්ථය නොතේරෙන තාක් කල් අපට නිවන කරා පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. නිවන කරා පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි හැම කෙනෙක්ම පින්වත් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාර්ථය දැනගන්න ඕන. ඒක තමා තුළ ක්‍රියාත්මක වීම පිළිබඳ අවධානයක් තියෙන්න ඕන. එතනින් එහාට ගිහින් ස්කන්ධ ධාතු ආයතන ක්‍රියාත්මක වෙන විදිය තමන්ගේම ඥාණයෙන් දැක ගන්න ඕන. තමන්ගේම ඥාණයෙන් දැක ගන්න ඕන. ඒ තමන්ගේම ඥාණයෙන් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාර්ථය දැක ගන්නකොට ඒ දැක ගන්න ශ්‍රාවකයා තුල පින්වත්නි විදර්ශනා ඥානය සම්පූර්ණ වී ඒ ශ්‍රාවකයා තුල සියලුම සංස්කාරයන්ගෙන් නිදහස් වෙච්ච ਸਰව ශූන්‍යතාවයක් ඒ හිත තුල අත්දකින්න පුළුවන්. පින්වත්නි ස්කන්ධ කියලා කියන්නේ අපි නිතර කතා කරලා තියෙන පංචස්කන්ධය. ධාතු කියලා කියන්නේ පින්වත්නි සත්වයා පුද්ගලයා කියන එක විස්තර වෙන ওই ධාතු විභංග වගේ සූත්‍රවල ඊටා පළල් අදහසක් තියෙනවා. ධාතු සම්බන්ධ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු හයක් තියෙනවා. තව පැත්තකින් ධාතු ගැන ඉතාම විශාල විග්‍රහයක් තියෙනවා. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියලාත් කතා කරනවා. එතනින් එහාට ගින් ඉතාම සමීප අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට ඉතා ප්‍රබල විභජ්‍යවාදී පර්යායක් තමයි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. පේන මට්ටමට මූලික ස්වභාවයන්ගේ සංයෝගය ගැන පැහැදිලි කරන තැන. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. මෙන්න මේ විදිහට මූලික වශයෙන් ක්‍රියාත්මක වන
ධාතු ස්වභාවයන්ගේ සුසංයෝගයේ මත අධ්‍යක්ීම් පරාසයට ලෝකේ විවෘත වෙලා ලෝකයේ තියෙන දේවල් සංජානනය කර ගැනීම ගැන පැහැදිලි විග්‍රහයක් තියෙනවා. මේ කියන්නේ මේ ධාතු කියන්නේ එහෙනම් ඉතා විශාල විග්‍රහයක්. ඒ තැනදී ධාතු කියන එක එකම අදහසින් යෙදෙනවා නෙමෙයි. ඉතා විවිධාකාර පරයයන් තියෙනවා. ඒකට හොඳම නිදර්ශනය තමයි පින්වත්නි ධාතු විභංග සූත්‍රය බලන්න. ඒකේ බොහොම ලස්සන විග්‍රහයක් තියෙනවා. ආයතන කියලා කියන්නේ පින්වත්නි ඔබ දන්නවා ආයතන 6යි. ඒවට අපි කියනවා සලායතන කියලා. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන. මෙන්න මේ දැන් අද දේශනාවට ස්කන්ධ ධාතු ආයතන මනසිකාරින් නිවන් දැකීම කෙසේ උපකාරී වන්නේද කියන එකනේ පහදලා දෙන්න කියලා තියෙන්නේ මාතෘකාවක් හැටියට. පින්වත්නි ඇත්තටම සත්වයා පුද්ගලයා කියලා අපි කතා කරන බෙදීම ASCII තියෙන්නේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ සුසංයෝගයක්. වෙන මොකක්වත් නෙමෙයි. ස්කන්ධ ධාතු ආයතනයන්ගේ එකතු වීමටම තමයි සත්වයක් පුද්ගලයෙක් කියලා කියන්නේ. ස්කන්ධ ටික වෙන් කරාට පස්සේ එතන සත්වයක් පුද්ගලයෙක් පනවන්න බෑ. ධාතු කොටස් ටික වෙන් කළාට පස්සේ එතන සත්වයක් පුද්ගලයෙක් පනවන්න බෑ. ආයතන ටික වෙන් කරාට පස්සේ එතන සත්වයක් පුද්ගලයෙක් පනවන්න බෑ. ආයතනික ක්‍රියාවලිය සෑම මානව වර්ගයා ගත්තත් සමතාවයක් පවතින්නේ. ධාතු කොටස් වෙන් කරාට පස්සේ ඒ ධාතුන් වල තියෙන්නේ සමස්ත විශ්වයේම තියෙන සමතාවයක්. එතන සත්වයක්, පුද්ගලයෙක්, මමෙක්, දරුවෙක්, අම්මෙක්, තාත්තෙක් පනවන්න බෑ. ඒවා ඔක්කොම අපි දාගත්ත සංඥා මිසක් ලෝකේ යථාර්ථයට අයිති සීමා විදීහිම කතා කරන්න පුළුවන් දෙයක් නෑ පින්වත්නි. එහෙම කතා කරන්න පුළුවන් දෙයක් නෑ. ඒතර මේ යථාර්ථය ඊටාම මනවින්, ඊටාම පැහැදිලිව අප ඊටාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඊටාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් මේ තේරුම් ගැනීමත් එක්ක තමයි අපි තවදුරටත් අවබෝධයේ පැත්තට අපේ හිත නැමෙන්න පටන් ගන්න. ඇත්තටම මම කියලා කියන සීමාව තුල, මම කියන භාවිතය තුල අන් කවර දෙයක්වත් නෙමෙයි පවතින්නේ. කන්දායතන ධාතු වලට තමයි මම කියලා කියන්නේ. ස්කන්ධ ධාතු ආයතන ටිකක් විනා මමෙක් නැහැ. මේ ස්කන්ධ ධාතු ආයතන වල එකතුවට අපි සත්වයා, පුද්ගලයා කියලා කතා කරනවා. නමුත් බෙදලා බලනකොට මෙතන තියෙන්නේ ස්කන්ධ කොටාස ටිකුත්, ධාතු කොටාස ටිකුත්, ආයතන කොටාස ටිකකුත්. ඔයිට වඩා වැඩි යමක් නැහැ. මෙහෙම ස්කන්ධ ටිකයි, ධාතු ටිකයි, ආයතන ටිකයි මෙහෙම තුන් තැනකට බෙදුවාම ඒ තුන් තැනත් තව බෙදන්න පුළුවන්. ස්කන්ධත් 5යි, ධාතු කොටසුත් වර්ගයක් තියෙනවා, ආයතනත් සලායතන වෙනවා. ඉතින් ඕවත් තව බෙදුවට පස්සේ එතන කොහොමවත් මමික් නැහැ. කොහොමවත් දුවෙක්, පුතෙක්, අම්මෙක්, තාත්තෙක්, කාමුදුරුව කෙනෙක් කොහොමවත් ඇත්තේ නැහැ. ඉතින් මේ බෙදා බලමින් මූලික වටිනාකමට තිබ්බ අගය අයින් කරගෙන මේ තුල පවතින සංයෝජනීය බන්ධනය අයින් කරලා සම්පූර්ණයෙන්ම විමුක්තිගාමී ශ්‍රාවක භාවයක් තුල දායාද වෙන තැනකටයි ශ්‍රාවකයාගේ හිත හදන්න බුදු දේශනාව උනන්දු. ඒ බඳු තැනකටයි උනන්දු. ස්කන්ධ ධාතු ආයතන කියන ස්වභාවය මානසිකාරයේ නිවන් දැකීමට කොහොම උපකාර වෙනවද කියලා තමයි මාතෘකාව. දැන් ස්කන්ධ ධාතු ආයතන කියන මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ සුසංයෝගයට සත්වයා, පුද්ගලයා කියලා කියනවා භාවිත ලෝකය. ස්කන්ධ ධාතු ආයතනවල පහළ වීමට කියනවා ඉපදුනා කියලා. මගේ දරුවා හම්බ වුණා, දරුවා උපන්නා කී අපිට ළමෙක් ලැබුණා කී කතා කරන්නේ මොකද්ද? ස්කන්ධ ධාතු ආයතනවල පහළ වීමකට. ඒකට ඊට පස්සේ ඒ යථාර්ථය නොදන්නා කම නිසා මේක මගේ දරුවාය, මගේ දුවය, මගේ පුතාය කියලා ඒකට ඒවට තව නමුත් දාගෙන ගොඩාක් දේවල් අපි කරගන්න. ඔය ඔක්කොම පරමාර්ථ සත්‍ය පැත්තෙන් බලනකොට
ඒවා ඔක්කොම මේ සම්මුති ලෝකයේ හදාගත්ත පද ටිකක් විතරයි. පරමාර්ථය තුල බන්දක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ස්කන්ධ ධාතු ආයතනවල පැවැත්මට තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ජීවත් වීම කියලා කියන්නේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්මට. ඊට පස්සේ මරණය කියලා කියන්නේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ බිඳ වැටීමට. කෙටි කාලිනයි සදාකාලිකවම නෙමෙයි. සසර කියලා කියන්නේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ දීර්ඝකාලීන අඛණ්ඩ පැවැත්මට. සංසාරය කියන්නේ. සංසාරය කියන්නේ කෙබඳු තත්ත්වයක්ද කියලා ඔබෙන් ඇහුවොත් කියන්නේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නොසිඳී පැවැත්මට තමයි සසර කියලා කියන්නේ. වරදක් නෑ කතාව. නොසිඳී පවතිනවා. ඒ කියන්නේ ඒ දිගින් දිගට පවතිනවා. ස්කන්ධ ධාතු ආයතනයන්ගේ සදාකාලික නැවැත්මට තමයි නිවන කියලා කියන්නේ. එහෙමනම් ස්කන්ධ ධාතු ආයතනයන් පිළිබඳ ගැඹුරු නුවණක් අවශ්‍ය වෙන්නේ ඇයි? ස්කන්ධ ධාතු ආයතනවල සදාකාලිකවම නැවැත්ම පිණිසයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොදන්නා කම නිසා මෙතන කන්දායතන ධාතු කොට්ටාස ටිකක් ක්‍රියාත්මක වෙනවා කියලාත් අපි දන්නේ නැහැ. ඒ නිසාම අපි සත්වයේ කියයි පුද්ගලයේ කියයි මුලා වී දඟලනවා. මුලා වෙලා අතපත ගන්නවා. මුලා වෙලා වෙන මොකක්වත් නෙමෙයි. මුලා වෙලා. ඒතර මේ බඳු මුලා වුණු ජීවන චර්යාවක් නම් අපිට තියෙන්නේ. මුලා වෙච්ච ස්වභාවයක් නම් අපිට තියෙන්නේ. මේ මුලා වුණු ජීවන චර්යාව තුළ අපි හරි අනාතයි පින්වත්නි. අපි හරි අනාතයි. එතකොට මේ ස්කන්ධ ධාතු ආයතනවල සංයෝගයේ වීම මත අපි ආරෝපණය කරගත්ත දේවල් ඔස්සේ පින්වත්නි නොඑක ආකාරයෙන් මේ දුක මෝරාගෙන වැඩෙනවා. දුක මෝරාගෙන වැඩෙනවා. දැන් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගත යුතු දේ තමයි පින්වත්නි, ඒ තේරුම් ගන්න ඕන දේ තමයි ස්කන්ධ කියන්නේ මෙයයි කියලා තේරුම් ගන්න ඕන. ඔන්න දැන් මානසිකාරය කරනවා කියන්නේ ඔන්න ওই ටිකට. ස්කන්ධයන් කියන්නේ මෙයයි කියලා දැනගන්න ඕන. ඊට පස්සේ අපි දැනගන්න ඕන පින්වත්නි එතනින් යහට ගිහින් ඒ ශ්‍රාවකයා දැනගන්න ඕන ස්කන්ධයන් නැති වෙන්නේ මේ විදියටයි. ස්කන්ධයන් නැති වෙන්නේ මේ විදියටයි කියලා මෙන්න මේ තුන් තැනක නුවණ තියෙන්න ඕන. ඒ තුන් තැනකදී මානසිකාරය නිවැරදි වෙන්න ඕනේ. එතකොටයි ඒ ශ්‍රාවකයාට නිවන කරා පැමිණීමේ අවකාශය ලැබෙන්නේ. දැන් ස්කන්ධයන් කියවම අපි දන්නවා ස්කන්ධයන් සම්බන්ධවම දේශනා මං හිතන්නේ 100ක් විතර දැන් කරලා ඇති. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මෙයයි කියලා දැනගන්නවා. රූපය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් එකක් බව දැනගන්නවා. වේදනාව කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියලා දැනගන්නවා. වේදනාව ස්පර්ශය නිසා ඇති වෙනවා කියලා දැනගන්නවා. සංඥාව කියලා කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා ආදී අසකන තුලින් අත්දකින්න සංඥාවන් කියලා දැනගන්නවා. ස්පර්ශය නිසා සංඥා හට ගන්නවා කියලා දැනගන්නවා. සංකාර කියලා කියන්නේ ඇහෙන් දකින රූපේ පදනම් කරගෙන Tamanගේ හිත තුල ගලාගෙන එන සිතුවිලි කියලා දැනගන්නවා. ඒ සිතුවිලිත් ඇති වෙන්නේ ඇහි ස්පර්ශය නිසා කියලා දැනගන්නවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට සංස්කාරත් නිරුද්ධයි කියලා දැනගන්නවා. විඥානය කියලා කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් ඇති වෙන දෙයක් කියලා දැනගන්නවා. නාම රූප නිරුද්ධ වෙලා යනකොට විඥානය නිරුද්ධයි කියලා දැනගන්නවා. එතකොට පොදුවේ ගත්තොත් ස්කන්ධ කියන භාවිතය, ස්කන්ධ කියන ස්වභාවය හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක් කියන නුවණ හදා ගන්නවා.
හේතුන් නිසා ඇති වෙලා තියෙන. නිකම්ම ඇති වුණා නෙමෙයි. හේතුන් නිසා හටගෙන තියෙන. එක සංයෝග වීමට තමයි මමික් පුද්ගලයෙක් දුවෙක් පුතෙක් අපට පේන්නේ. ඒ සංයෝග වීමට තමයි පේන්නේ. හරියට ගෙයක් වගේ. කවුරුත් ගඩොල් වලට ගෙයක් කියලා කියන්නේ නැහැ. වතුර වලට ගෙයක් කියලා කියන්නේ නැහැ. සිමෙන්ති වලට ගෙයක් කියලා කියන්නෙත් නැහැ. උළු වලට ගෙයක් කියලා කියන්නෙත් නැහැ. වහලට ගෙයක් කියලා කියන්නෙත් නැහැ. පොළොවට ගෙයක් කියලා කියන්නෙත් නැහැ. හැබැයි ඒ ගඩොල් වලින් බිත්ති බැඳලා හොඳට බදාම කපලා බිමත් ගෙදරකට හරියන විදියට සකස් කරලා වහලෙත් හොඳට සෙවිලි කරලා ගත්තාම මිනිස්සු කියනවා ඒකට ගෙදර කියලා. නමුත් පින්වත්නි විසුරුවා බැලීම තුල ගෘහය කියන යථාර්ථය නෑ. සංයෝග වීම තුල තමයි අපි ගෘහය කියලා එකක් ගෘහයක් සම්බන්ධ කතා කරන්නේ. එහෙමනම් අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ. මොකද්ද? සත්වයක් කියලා කතා කරන්නේ මේ ස්කන්ධ පහට නම් ඒ ස්කන්ධ පහේ සුසංයෝගයට සත්වයා මම දුව පුතා අම්මා තාත්තා බිරිඳ පෙම්වතා පෙම්වතිය කියලා කතා කරාට පස්සේ මේ පරමාර්ථ සත්‍යයේදී මේවා වෙන්කොට බැලීම තුල අපට එක දෙයයි පේන්නේ මේවා හේතුන් නිසා උද්ගත වන ඵල ධර්මයන් හැටියටයි. හේතුන් නිසා නිරුද්ධ වී යන දේවල් හැටියටයි පේන්නේ. ඒ වගේම ධාතු කියලා මෙතන කතා කරන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මෙන්න මේ ධාතුන්ගේ සමතාවයට ධාතුන්ගේ සංයෝගයටයි සත්වයා පුද්ගලයා කියලා කියන්නේ. මේ නාම රූප ධර්මයන් පිළිබඳවම තවත් එක්තරා විදිහේ විස්තරයක් තමයි මෙතන තියෙන්නේ පින්වත්නි. තවත් විස්තරයක් තියෙන්නේ. එතකොට දැන් රූපය තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා කතා කරන්නේ. විඥාන ධාතු අයිති වෙන්නේ නාමයට. නිකම්ම විඥානේ නෙමෙයි කතා කරන්නේ වේදනා සංඥා සංකාර සහිත විඥානේ ගැනයි කතා කරන්නේ. එතකොට නාම රූප ධර්මයන්ගේ සුසංයෝගයේම තමයි එක්තරා විදියක ධාතු කියන විභාගයේදී පැහැදිලි වෙන්නේ. මේ ධාතු කොටස් ගත්තට පස්සේ වෙන් කරලා බැලුවට පස්සේ අපිට ඒකේ සත්වයේ දැන් අපි මේ උත්සාහ කරන්නේ සත්වයේ පුද්ගලයක් නැති භාවය තමාගේම හිත තුලින් දැන ගැනීමටයි. සත්වයේ පුද්ගලයක් මෙතන නැහැ කියන කාරණය Tamanගේම හදවතින් තේරුම් ගැනීමටයි අපි මේ උත්සාහ කරන්නේ. වෙන දෙයකට නෙමෙයි. මොකද සත්වයේ පුද්ගලයෙක් කියන භාවයේ පවතින තාක්කල් තමයි පින්වත්නි සක්කාය දිට්ඨිය පවතින්නේ. මුලින්ම අපට වමනා කරන්නේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමටයි. මොකද සක්කාය දිට්ඨිය දුරු වෙච්ච තැනකයි පුද්ගලයා සෝතාපන්න වෙන්නේ. ඒතර සෝතාපන්න වෙන ශ්‍රාවකෙක් දැන් කෙනෙක් අහන්න පුළුවන්නේ ඇයි ඉතින් ඔහොම බෙදන්නේ මොකටද ඕකේ තේරුමක් තියනවද කියලා අහන්න පුළුවන්නේ. ඇත්තටම ධාතු 6කට බෙදලා ඔබෙත් මගෙත් කතාව පරමාර්ථ විදියට දකින්නේ මෙතන සත්වයක් පුද්ගලයෙක් මමික් නෑ. මේවායේ සංයෝගයටයි සත්වයක් පුද්ගලයෙක් කියලා කියන්නේ කියන යථාර්ථයේ තේරුම් ගැනීම පිණිස තමයි අපි මෙබඳු මානසිකාරයක් ජීවිතය තුළ පවත්ව ගන්නේ. මේ විදිහට දකින්නේ අන්න ඒකටයි. පින්වත්නි මේ කන්දායතන ධාතු කියන විභාගයේ තුල මේ ධාතු කියලා කතා කරනකොට දැන් මේ ලෝකයේ පින්වත්නි මනාපමනාපකම් සහිත හිතවත් අහිතවත්කම් සහිත එහෙම මේ පටිගයට හෝ රාගයට හෝ අදාළ විදිහට මේ ලෝකේ අහුවෙන්නේ නැහැ. දැන් අපිට මේ ධාතු විදියට පුද්ගලයෙක් දිහා දකින්න පුළුවන් වුණොත් පරමාර්ථයේ විදියට අපි මේ සත්වයක් පුද්ගලයෙක් කියලා දැක්කට පස්සේනේ ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රිය වඩවනවා කිය මේ බාහිර රූපේ අල්ලන්නේ. ඊට පස්සේ ඒක රාගේනුත් තෙත් කර පුදුමාකාර ලෙන්ගතුකම් පාගෙන අපි ඉස්සරහට යන්නේ ඇයි?
ඉස්සරහට යන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මෙතන ධාතු හයක ක්‍රියාත්මක වීමක් තියෙනවා කියලා අපිට තේරෙන්නේ නැතුව මේ වගේ සුසංයෝගයට අපි සත්වයේ පුද්ගලයෙක් කියලා මුලාවෙන් රැවටිච්ච නිසායි. ඇත්තටම අපිට තියෙන්නේ මුලාවක් පින්වත්නි. අපි සත්වයේ පුද්ගලයෙක් කියලා හිතාගෙන මේ ලෝකේ මුලාවෙන් අල්ලගෙන තියෙන්නේ. බෙදලා බැලුවට පස්සේ පින්වත්නි ලෝකයේ මනාපමනාපකම් හදාගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හිතවත් අහිතවත්කම් හදාගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මම මගේ කියලා වෙනම අල්ලගන්න කොටසක් ඉතුරු වෙන්නේ නැහැ. මගේ ආත්මය කියලා අල්ලගන්න ලෝකේ දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. තේරෙනවා පඨවි ධාතුව නම් ධාතුවක් විදියට සමානයි. මගේද දරුවගේද අම්මගේද තාත්තගේද විතරක් නෙමෙයි හිතවත් සත්වයාගේද අහිතවත් සත්වයාගේද මැදහත් සත්වයාගේද හතුරාගේද මිතුරාගේද අල්ලපු ගෙදර කෙනාගේද එතනින් නොනැවති තිරිසන් සතෙක්ගේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන පඨවි ධාතුවද ධාතුවක් විදියට සමානයි. මම මේ සංයෝගය තුල බෙදීමක් හදාගෙන මම හිතින් හදාගෙන ඉන්න අවුලක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියලා එයාට පැහැදිලිව දැක ගන්න පුළුවන්. පැහැදිලිව දැක ගන්න පුළුවන්. ආපෝ ධාතුව තුල ධාතු ස්වභාවයට ගිහින් බලනකොට වෙනසක් නැහැ. උදාහරණයක් විදියට මිනිස්සෙගේ මූත්‍රා ටිකකුත් අරගෙන කාන්තාවක්ගේ සහ පිරිමියෙකුත් වෙන වෙනමත් අරගෙන අපි එහෙමත් කතා කරමු. වෙන වෙනමත් අරගෙන ඒ විදියට වෙන වෙනම අරගෙන තිරිසන් සතෙක්ගේ මූත්‍රා ටිකක් අරගෙන මේක පිළිකුලක් විදියට දකින්න එපා. යථාර්ථය අවබෝධ කරගන්න නිමිත්තක් විදියට දකින්න. ඔක්කොම වෙන් කරලා තියලා ගලාගෙන යන ජලයේ වතුර ටිකකුත් අරගෙන ගත්තොත් මූලික ස්වභාවයේ පවතින එකම ස්වභාවයක්. එකම ස්වභාවයක්. ධාතුවක් විදියට. සමහර විට රසායනික ක්‍රියාවලිය සහ මේ ගැඹුරින් ඒ පිළිබඳ විද්‍යාත්මක උපකරණ වලින් කරන යම් කිසි පරිශ්‍රණයකදී ඒක වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. නමුත් ධාතුවක් විදියට මූලික ස්වභාවයක් විදියට සමාන නැද්ද? සමානයි. පරමාර්ථයක් විදියට අසමපාතී නෑ. දැන් බලන්න කාන්තාවක්ගේ ලේ ටිකකුත් අරගෙන පිරිමියෙක්ගේ ලේ ටිකකුත් අරගෙන කුප්පි දෙකක තියෙනවා. හිතවත් සත්වයේගේ ලේ ටිකකුත් අරගෙන අධික අමනාපයෙන් ගැටි ප්‍රශ්න හදා ඉන්න මිනිහෙක්ගේ ලේ ටිකකුත් අරගෙන හරකෙක්ගේ ලේ ටිකකුත් අරගෙන බල්ලෙක්ගේ ලේ ටිකකුත් අරගෙන මේ විදිහට තිරිසන් සත්තුන්ගේ ලේ ටිකකුත් අරගෙන මේසයක් උඩ තිබ්බොත් කාටද කියන්න පුළුවන් බලලා මෙන්න මේක ගැහණු කෙනාගේ ලේ. මේසයක් උඩ දැන් ලේ කුප්පි කීපයක් තියෙනවා. මේක පිරිමි කෙනෙක්ගේ ලේ. මේක තිරිසන් සතෙක්ගේ ලේ. මෙන්න මේ ලේ ටික අපේ අහිතවත් කෙනාගේ ලේ. ගත්ත මිනිස්සු නම් දන්නවා ඇති මේක අහවලක් කියලා. නමුත් අපි මොකක්වත් දන්නේ නැතුව අහිතවත්ව මිනිහෙක්ගෙත් අර ලේ ටිකක් අරගෙන හිතවත් කෙනෙක්ගෙත් අරගෙන මේ විදිහට තිබ්බට පස්සේ මෙන්න මේ ටික හිතවත් කෙනාගේ ලේ. මෙන්න මේ අපේ ගෙදර කෙනාගේ ලේ. මෙන්න මේ විදිහට පින්වත්නි යම් කෙනෙකුට පෙන්වුවොත් එයාට පුළුවන් ද එහෙම වෙනසක් හොයන්න? එයාට බෑ එහෙම වෙනසක් හොයන්න. ඇයි පින්වත්නි එහෙම වෙනසක් හොයන්න බැරි? ධාතුවක් විදියට සමානයි. මේ ධාතුවක් විදියට සමානයි නම් මේක සුසංයෝගයේ කොහොමද අපි බෙදීමක් හදාගෙන ඉන්නේ? ඒක අවිද්‍යාව සහගත දෙයක්මයි. මූලික ස්වභාවයේ සමතාවයක් තියෙන. මේ මානසිකාරයේ තියෙන්න ඕන. මේ මානසිකාරයේ තියෙන්න ඕන. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන අවකාශ ධාතුව ගත්තොත් බඩවැල් අතර පවතින අතරක හිස් බව, මේ රෝම කූප අතර පවතින හිස් බව, මුඛ සිදුරේ නාස් සිදුරේ පවතින අතරක පවතින හිස් භාවයත් ඒ අවකාශ ධාතුවේ මූලික ස්වභාවය ගත්තොත් එහෙම ඒ ස්වභාවය ගැහැණුන්ගේද පිරිමින්ගේද සත්තුන්ගේද හිතවතුන්ගේද අහිතවතුන්ගේද සියලු දෙනා තුලම සමතාවයක් පවතින්නේ. සමතාවයක් පවතින්නේ. වෙනසක් නැහැ.
විඥාන ධාතුව ගත්තොත් මේ ධාතු ඇත්තටම පින්වත්නි මේ තුනේ සුසංයෝගයේ පොදුවේ අරගෙන කල්පනා කළත් යම් කෙනෙකුට නිවන කරා පැමිණෙන්න බැරි කමක් නැහැ. හැබැයි ස්කන්ධ පමණක් මානසිකාරය කරන කෙනෙකුටත් අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ධාතු කොට්ටාස පමණක් මානසිකාරය කරන කෙනෙකුටත් ජීවිත අවබෝධය කරා පැමිණෙන්න පුළුවන්. ආයතනයන් පමණක් මානසිකාරය කරන කෙනෙකුටත් ජීවිත අවබෝධය කරා පැමිණෙන්න පුළුවන්. ස්කන්ධ ධාතු ආයතනවල සුසංයෝගයේම ග්‍රහණය කරගෙන ඒ ඔස්සේම ජීවිතේ කල්පනා කරන්න ඕනේ නැහැ. ඛණ්ඩ ආයතන ධාතුන්ගේ යථාර්ථයේ වෙන්වෙන් වශයෙන් එක් කොටසක යථාර්ථය දැක්කත් පින්වත්නි පරමාර්ථ සත්‍ය පැත්තටමයි ඒ ශ්‍රාවකයා තල්ලු වේගන යන්නේ. දැන් බලන්න විඥාන ධාතුව. විඥාන ධාතුවේ අපි කතා කරන්නේ වේදනා සංඥා සංකාර සහිත විඥානය. නිකම්ම විඥානෙ නෙමෙයි. දැන් මේ ලෝකේ වේදනාව ගත්තොත් වේදනාව තුල විසමපාතී බවක් නැහැ. මූලික ස්වභාවය ධාතුවක් විදියටයි මේ කතා කරන්නේ. එතනින් පස්සේ අර ලේ ගැන කතා කරද්දී ගැහණුන්ගේද පිරිමින්ගේද තිරිසනුන් මෙහෙම දැම්මට පස්සේ අපිට බෙදීමක් ගැහණුන්ගේ ලේ පිරිමින්ගේ ලේ වලත් බෙදීමක් තියෙන්න පුළුවන්. පිරිමි අතර ලේ වලත් A පොසිටිව් B පොසිටිව් කී කතා කරන බෙදීම් තියෙන්න පුළුවන්. ධාතුවක් විදියට විශ්ව සමානයි. හොයන්න බෑ බැලුවාම. ධාතුවක් විදියට සමානයි. මේ වගේ සුසංයෝගයේ මත මේ පඨවි ධාතුවේ උපයට අහු වෙලා තමයි අපි එක එක සංඥා දාලා තියෙන්නේ. හිතවත් අහිතවත් කියන ඒවත් ඒ බඳුම ආකාරයෙන් දාගත්ත දේවල්. නැතෝ වෙන දෙයක් නෙමෙයි. පින්වත්නි දැන් වේදනාව ගත්තොත් වේදනාව ධාතුවක් විදියට ගත්තොත් සමානයි. දැන් කෙනෙක්ගේ අත මෙහෙම පිරිමැන්දොත් ඒ පිරිමැදින එක ඊටාම සිව්මැලි. ඊටා ගොරෝසු වේදනාකාරී භාවයක් නෙමෙයි තියෙන්නේ. කාන්තාවක්ගේ අත පිරිමැන්දත් එහෙමයි. පිරිමියෙක්ගේ අත පිරිමැන්දත් එහෙමයි. හිතවතෙක්ගේ අත පිරිමැන්දත් එහෙමයි. අහිතවතෙක්ගේ අත පිරිමැන්දත් වේදනාවේ හරි සමානයි. පූසෙක්ගේ ඔළුව අත ගෑවොත් එයාටත් හරි සනීපයි. බල්ලෙක්ගේ අත ඔළුව අත ගෑවොත් එයාටත් හරි සනීපයි. ඇයි ධාතුවක් විදියට සමානයි. මූලික ස්වභාවය තුල විසමපාතයක් නෑ පින්වත්නි. මූලික ස්වභාවය තුල විසමපාතයක් නෑ. එහෙමනම් ඔබ මතක තියාගන්න වේදනා ධාතුව ගත්තොත් දැන් මිනිහෙක්ගේ අත මෙහෙම මිරිකුවොත් එයාටත් රිදෙනවා. කාන්තාවක්ගේ අත මිරිකුවොත් ඒත් රිදෙනවා. බල්ලෙක්ගේ අත මිරිකුවොත් ඒත් රිදෙනවා. එහෙමනම් වේදනා ධාතුව ගත්තොත් ඒ අතර සමානයි. මේවායේ එකතු වීමට තමයි අපි ඝන සංඥා දාලා කතා කරන්නේ. එහෙමනම් මෙන්න මේ ධාතුන් ඇති වෙන විදිහ මේ ධාතුන් ක්‍රියාත්මක වෙන විදිහත් මේවායේ සංයෝගයට සත්වයේ පුද්ගලයේ කියලා කතා කරන භාවිතයේ ලෝකේ පරමාර්ථය තුල පවතිනක් නෙමෙයි. මේවායේ එකතු වීමට අපි හදාගත්ත සංඥා ගොඩක් ක්‍රියාත්මක වෙන්නේ. බෙදා බලනකොට කොයි පඨවි ධාතුවේ මම ඉන්නවද? ආපෝ ධාතුවේ මම ඉන්නවද? තේජෝ ධාතුවේ මම ඉන්නවද? වායෝ ධාතුවේ මම ඉන්නවද? හොයන්න බෑ පින්වත්නි. හොයන්න බෑ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු ටික වෙන් කරලා බලද්දී මොන ධාතුවේද මම ඉන්නේ කියලා හොයන්න පුළුවන්. දැන් ඔබගේම පඨවි ධා කොටස් ටිකයි ආපෝ කොටස් ටිකයි තේජෝ කොටස් ටිකයි වායෝ කොටස් ටිකයි වෙන් කළොත් ආකාශ ධාතුවත් වෙන් කළොත් පින්වත්නි කොයි කොටසේද මම කියලා ඉන්නේ? මේකත් නිකන් හරියට කරත්තයක් එකතු වුණාම ඒකට කරත්තේ කියනවා වගේම කතාවක් නේද මෙතන තියෙන්නේ. මම මේ සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා, දුවෙක් ඉන්නවා, පුතෙක් ඉන්නවා, හිතවතෙක් ඉන්නවා, මට තරහකාරයෙක් ඉන්නවා කියලා කතා කළාට පින්වත්නි තරහකාරයාගේ ඔය ධාතු ස්වභාවයට මූලික ස්වභාවයට ගිහින් බැලුවට පස්සේ කොයි කෑල්ලේද තරහකාරයා ඉන්නේ කියලා බලන්න
නැහැ. ඔක්කොම හිතෙන් හදාගත්ත දේවල්. ඔක්කොම හිතෙන් හදාගත්ත සංඥා තියෙන්නේ. මෙන්න මේ ධාතු කොටාස පිළිබඳ පුද්ගලයා විසින් මේ විදිහට කල්පනා කරමින් ඇති කරගන්න අවබෝධය තමයි ඒ ශ්‍රාවකයාට අර තමා තුළ පවතින සත්වයේ පුද්ගලයෙක් යයි ආත්මවාදී දෘෂ්ටි කෝණයක් තුළ පිහිටා සක්කාය දිට්ඨිය ඇති වෙන විදිහට යාගේ පරිකල්පනය හදාගෙන ඉන්න එක අන්නේ බඳු තත්වයක් පින්වත්නි. දැන් අපි මේ විදිහට බලන්නේ ඇඟේ අමාරුවට නෙමෙයි. මේ විදිහට බලන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්නටයි. සක්කාය දිට්ඨිය දුරු කරගන්නටයි. ස්කන්ධ ධාතු ආයතන ආයතන විදිහටත් බෙදලා බැලුවට පස්සේ චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියලා මෙන්න මේ ආයතනයන් ටිකත් වෙන් කරලා බැලුවට පස්සේ පින්වත්නි ලෝකයේ තණ්හාව හදාගන්න දෙයක් ඉතුරු වෙන්නෙම නැහැ. ලෝකයේ තණ්හාව හදාගන්න දෙයක් ඉතුරු වෙන්නේම නැහැ පින්වත්නි. පින්වත්නි මේ සංයෝගය පදනම් කරගෙන අපි හදාගත්ත සංඥා ගොඩක් මේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඒ සංඥාවලට යථාර්ථය යැයි අපි රැවටී සිටිනවා. මේ මුලාවෙන් නිදහස් වීම පිණිස තමයි අපි ස්කන්ධ ධාතු ආයතන වශයෙන් වෙන් කරලා මානසිකාරය කරන්න ඕනේ. ඒ මානසිකාරය කරනකොට අර වටිනාකම් දීලා මේ ලෝකයේ තුරුල් කරගෙන හිටිය ගතියක් තියනවා නම් වටිනාකමක් අලවලා ලෝකයේ තුරුල් කරගෙන ඉන්න ගතියක් තියෙනවා නම් ඒක අයින් වෙලා යනවා. දැන් මේ ආයතනයන් පිළිබඳවත් අපි තව දෙයක් තේරුම් ගන්න ඕනේ. මේ ආයතනයන් ඇති වෙන්නේ කුමක් නිසාද කියලා දැනගන්න ඕනේ. චක්කායතන, සෝතායතන, ගාන ඇයි මොකද තුන් තැනකදී නුවණ හදා ගන්න ඕනේ කියවනේ මානසිකාරේ. ආයතන යනු කුමක්ද කියලා දැනගන්නත් ඕනේ. ආයතනයන්ගේ සමුදය දැනගන්නත් ඕනේ. ආයතනයන්ගේ නිරෝධය දැනගන්නත් ඕනේ. මොකක්ද ආයතනයන් කියලා කියන්නේ? දැන් දන්නවා චක්කායතන, සෝතායතන ආදී ආයතන 6. මේ ආයතනයන්ගේ සමුදය කියන්නේ කුමක්ද? ආයතනයන්ගේ සමුදය කියලා කියන්නේ පින්වත්නි නාම රූප ධර්මයන්ගේ එකතු වීමටයි. නාම රූප ධර්මයන්ගේ එකතු වීමටයි ආයතන කියන්නේ. නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනක කියනවා සලායතන කියලා. නාම රූප ධර්මයන් නිරුද්ධ වෙන තැනක සලායතන නිරුද්ධයි කියලා කියනවා. එහෙමනම් හැම වෙලාවකම ආයතන ඇති වෙන්නේ නාම රූප ධර්මයන් නිසා. එතකොට නාම රූප ධර්මයන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. නාමයේ රූපයට ප්‍රත්‍යයයි, රූපේ නාමයට ප්‍රත්‍යයයි. දැන් වාහනයකට ගොඩ වෙලා එක කියන්න බෑ මේ නාමයේ නිසා රූපේ පවතිනවද, රූපේ නිසා නාමයේ පවතිනවද කියලා කියන්න බෑ. දැන් කාර් එකකට ගොඩ වෙලා මිනිහෙක් යනකොට කියන්න පුළුවන්ද කාර් එක නිසා මිනිහා යනවා කියලා? නෑ. අර්ධ සත්‍යයක් පවතින්නේ. මිනිහා නිසා කාර් එක යනවා කිව්වත් අර්ධ සත්‍යයක් පවතින්නේ. කාර් එක නිසා මිනිහා යනවා කියලා කියන එකත් තර්කානුකූලව යම් තැනක අර්බුදකාරී. මිනිහා නිසා කාර් එක යනවා කිව්වත් අනිත් පැත්තෙන් බලනකොට ඒ කාරණා දෙකම අර්ධ සත්‍යයක් පවතින්නේ. එතකොට මෙන්න මේ පින්වත්නි මේ කාරණා දෙක වෙන් කරලා හඳුනා ගැනීම තුල තමයි අපට ආයතනයන්ගේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනක හැම වෙලාවකම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ආයතන ක්‍රියාත්මක වෙනවා. මේ ආයතන ක්‍රියාත්මක වෙන තැනක පින්වත්නි ඒ ආයතනයන් ක්‍රියාත්මක වෙන හැම වෙලාවකම අපේ ජීවිතය තුළ අවිද්‍යා සහගතයි නම් මෝහයෙන් වැහිච්ච තැනක නම් අපේ කල්පනාව තියෙන්නේ මේ සලායතන වලින් අත්දකින්න ලෝකයේ තුල මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මයේ වශයෙන්, ප්‍රිය වශයෙන්, මధుර වශයෙන්, තමන්ගේ වසඟේ පවත්විය හැකි දෙයක් වශයෙන් මේ පුද්ගලයාට අහු වෙලා යනවා.
එතකොට මේ අහුවීම නිසාම පින්වත්නි යා නැවත එයාගේ අභ්‍යන්තර ජීවිතය තුළ තව දුරටත් කර්ම සකස් කරගන්න තැනකට යාගේ ජීවිතේ හැඩ ගැහෙනවා පින්වත්නි. එතකොට එහෙම හැඩ ගැහුණාට පස්සේ නැවත අනාගතයේට දුක මෝරා වැඩෙමින් ඉපදීම නම් වූ ජාතියට පැනවෙනවා. ජාතිය කියලා ස්වභාවයක් ඒ පුද්ගලයාට පැනවෙනවා. එතකොට මේ ජාතිය කියන ස්වභාවය පැනවෙනවා නම් සෑම ශ්‍රාවකයෙක්ම මේ ජාතිය කියන ස්වභාවයේ පැනවෙන්නේ නැති තැනකට හිත හදා ගන්න උවමනාවක් තියෙනවා නම් ඒ බඳු තැනකට හිත හදා ගන්න උවමනාවක් තියෙනවා නම් ඒ ශ්‍රාවකයා විසින් සෑම වෙලාවකම ආයතනයන්ගේ යථාර්ථය තේරුම් ගන්න ඕන. අපි හිතාගෙන ඉන්නවා මේ ආයතන වලින් අත්දකින්න ලෝකේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා. නමුත් පින්වත්නි ආයතන වලින් අත්දකින්න ලෝකයේ තුල තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එතකොට මේ යථාර්ථය අපි තේරුම් ගත්තට පස්සේ අපිට තේරෙනවා මේ නාමයයි රූපයයි වෙන් කරගත්තට පස්සේ ආයතන කියලා ස්වභාවයක් පේන්න නැත්තේ නෑ. නාම රූප ධර්මයන්ගේ එකතු වීමටයි ආයතනය කියන්නේ. එතකොට ඊට පස්සේ අපිට එතනින් එහාට පින්වත්නි තවත් සිවුම්ම දැනගන්න පුළුවන් ආයතන පිළිබඳ වඩාත් ගැඹුරින් ඔය අපි මීට කලින් කියලා තිනවා නාම රූප පරිච්ඡේදක ඥානය ගැන හිම නාමයෙන්ුත් වෙන් කරගන්න පුළුවන් ඊට පස්සේ. ඒ කියන්නේ වේදනාව කියන්නේ එකක්, වේදනාව කියන්නේ නාම ධර්මයක්, වේදනාව දැනගන්නවා කියන එක තවත් නාම ධර්මයක්. රූප සංඥා කියන්නේ එක නාම ධර්මයක්, සංඥාව දැනගන්න එක තවත් නාම ධර්මයක්. නාමයෙන්ුත් වෙන් කරගන්න පුළුවන් පින්වත්නි. එතකොට මේ විදියට තේරුම් ගන්නකොට යාට තේරෙනවා මේ ආයතන කියන ස්වභාවය කියන්නේ මේ ආයතනයන්ගේ සුසංයෝගයට තමයි මම සත්වයක්, පුද්ගලයෙක්, දුවෙක්, පුතෙක්, අම්මෙක්, තාත්තෙක් කියලා මේ ලෝකේ රැවටිලා ඉන්නේ කියලා Tamanට තේරෙනවා පින්වත්නි. එතකොට ඒක තේරෙනකොට යා දැනගන්නවා මේ ආයතනික ලෝකයේ තුල මම මගේ ආත්මය කියලා පවත්වන්න දෙයක් නැහැ. නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනක ආයතන ක්‍රියාත්මක වෙනවා. නාම රූප නිරුද්ධ වෙනකොට ආයතන නිරුද්ධ වෙලා යනවා. ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යනවා. මේ ආයතනික ලෝකයෙන් ජීවත් වෙලා ඉන්න අපි නිදහස් නැහැ. හැම වෙලාවකම ආයතනයන් ක්‍රියාත්මක වීම තුළ අන්ධබාල පෘථග්ජනෙක් තුළ ආයතන වලින් අත්දකින්න ලෝකය තුළ එයා රැවටෙනවා. මේ ස්කන්ධ ධාතු ආයතන වල එකතු වීමක් තමයි සත්වයා, පුද්ගලයා, මම කියලා කියන්නේ කියලා නොදන්නා තැනක පින්වත්නි, ඒ නොදන්නා කමටමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අවිද්‍යා සහගත කල්පනාව, ඒ කියන්නේ මෙතන කන්දායතන ධාතුන්ගේ සුසංයෝගයක් පවතිනවා. මේ වගේ සංයෝගයට තමයි සත්වයා, පුද්ගලයා කියලා කියන්නේ. සත්‍ය වශයෙන් සත්වයකුත් නැහැ, පුද්ගලයෙකුත් නැහැ කියන මේ දැක්ම යම් ශ්‍රාවකයෙකුට හදාගන්න බැරි වුණොත් ඒ හදාගන්න බැරි වෙච්ච ශ්‍රාවකයාට පින්වත්නි ඒ බඳු ආකාරයකින් දැකලා මේ යථාර්ථයේ තේරුම් අරගෙන අවබෝධයේ පැත්තට Tamanගේ හිත හසුරුවාගෙන අවබෝධයේ පැත්තෙන් හිත හදාගන්න බැරි වෙච්ච ශ්‍රාවකයෙක් තුල ඒ බැරිවීමටම තමයි මේක නොතේරෙන කමටම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අවිද්‍යාව නිසාම පින්වත්නි සත්පුද්ගල භාවයේ පදනම් කරගෙන වඩා සුඛ සහිත ජීවිතයක් කවදා හෝ ලැබෙයි කියලා හිතාගෙන මිනිස්සු නොඑක ආකාරයේ සංස්කාර එකතු කරගන්නවා. මිනිස්සු පින් කරන්නේත් ඒකයි. ස්කන්ධ ධාතු ආයතන මෙන්න මේ විදිහට මට හම්බ වෙනවා නම් හොඳයි කියලා හිතාගෙනයි මිනිස්සු පින් කරන්නේ. ඔය දිව්‍ය ලෝකේ යන්න බලන්නේ පින් කරන එක ඇස්සේ තියෙන්නේ ස්කන්ධ ධාතු ආයතනම ප්‍රාර්ථනා කරන ලෝකයක්. ප්‍රාර්ථනා කර යන්න පුළුවන් තැනක් නෙමෙයි. මේ වගේ එකතු වීමටයි සත්වයා, පුද්ගලයා කියන්නේ. මේවත් එකතු වෙන්නේ මට ඕන විදියට නෙමෙයි. මේවා නිරන්තරයෙන් නිරුද්ධ වී යන ධර්ම විදියට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් සම්මාදිට්ඨිය උපදව ගත්තොත් විතරමයි. සම්මාදිට්ඨිය නැති මිනිහෙකුට මේ කතාව තේරෙන්නේ නැහැ පින්වත්නි. මේ කතාව තේරුම් ගන්න බෑ. එතකොට මේ කතාව තේරුම් ගත්තට පස්සේ යාට තේරෙනවා මේ සංස්කාර ගොඩනගෙන්න තව දුරටත් ස්කන්ධ ධාතු ආයතන තුල මම කියන ස්වභාවය දකින්න පින්වත්නි අනාගතයට මගේ විඥානය පිහිටනවා කියලා දන්නවා.
ඒ විඥානයේ පිහිටන ස්වභාවයේ නිසාම පින්වත්නි තවදුරටත් කන්දායතන ධාතුම නැවත නැවත ඔබට ලැබෙනවා. ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ ඔබ තුල පවතින උපාදානයේ නිසා ඒකට අනුවම ස්කන්ධ ධාතු ආයතන තවදුරටත් අනාගතයට ලැබෙනවා. විපාක ස්කන්ධයන් ලැබෙනවා කියලා අපි කියන්නේ. වපුරන්න ඒකට අනුවම අස්වෙනු හම්බ වෙනවා. ස්කන්ධ ධාතු ආයතනයන් ලැබෙනවා. එතන තමයි කිව්වේ විඥාන පත්‍ය නාම රූපං කියලා. ඔන්න නාම රූප ලැබෙනවා. නාම රූප නිසාම ආයතන ආය ලැබෙනවා. එතකොට මේ සලායතන ලැබෙනකොට ඒ සලායතන ඉදිරියේ අන්ධබාල පෘථග්ජනෙක් මුසපත් වෙනවා. සලායතන නිසාම ආයතනයන් තුල පින්වත්නි ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීමත් ධාතු ක්‍රියාත්මක වීමත් මේවා නොතේරෙන කමටම පින්වත්නි ඒවායි ස්පර්ශ වීම මත යා විඳිනවා ලෝකය. විඳිනවා. ස්කන්ධයන්ගේ යථාර්ථය තේරෙන්නේ නැහැ. වේදනා ස්කන්ධයේ යථාර්ථය තේරෙන්නේ නැහැ. ධාතු කොටාසවලදී කතා කරපු පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන විඥාන ධාතුව තුල සැඟවී පවතින වේදනා ධාතුවේ යථාර්ථය තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා පින්වත්නි වින්දනේන්ද මුසපත් වේ. වේදනාව ඇති වෙනකොට වේදනාව ගෙනත් දුන්න දේවල් කෙරේ අපේ හිත තණ්හා කරනවා. තණ්හාව ඇති වුණා මෙයාගේ හිත දැඩිව තණ්හාව හදලා දුන්න දෙයට බැඳිලා යනවා. බැහැ ගන්නවා. බැහැ ගැනීම නිසාම පින්වත්නි ඒ සිතින්ද කයින්ද වචනින්ද කර්ම කර ගන්නවා. සිතෙන් කයින් වචනින් කර්ම කර ගන්නකොට ඒ කර්ම කෙරෙන තැන පින්වත්නි සිතෙන් කයින් වචනින් කර්ම කෙරෙන තැන මොකද වෙන්නේ? සිතෙන් කයින් වචනින් කර්ම කෙරෙන තැනදී පින්වත්නි ඒ විදියට යාගේ ජීවිතය තුල කර්ම කෙරෙනකොට නැවත නැවත ජාතිය පැනවෙලා අනාගතයට ජරා මරණ දුක්කම වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයා මේ සංසාරේ නිදාස් නෑ. එවනම් ඔබ මතක තියාගන්න ස්කන්ධ ධාතු ආයතනයන් පිළිබඳ යම් ශ්‍රාවකයෙක් ගැඹුරු නුවණක් හදාගත්තොත්, ගැඹුරු අවබෝධයක් හදාගත්තොත්, යථාර්ථයේ තේරුම් ගත්තොත්, ඒ යථාර්ථයේ තේරුම් ගත්ත තැනක තමයි ශ්‍රාවකයාට නිවෙන්න තියෙන්නේ. අද දේශනාවට මාතෘකා විදියට ලැබිලා තිබෙ ස්කන්ධ ධාතු ආයතන මානසිකාරයෙන් නිවන් දැකීමට උපකාර කරගන්නේ කොහොමද කියලා ওই සංසාර මගත් නිවන් මාර්ගය සැඟවෙන ආකාරය මතුවෙන ආකාරයටයි අපි මේ දේශනාව සිද්ධ කළේ. හැම දිනාටම ජීවිතාවබෝධයේ